laborers කියන්නේ කම්කරුවෝ. කම්කරුවෝ were කියලා b verb එකක් දීලා තියෙනවා පුතේ. were කියලා b verb එකක් දීලා තියෙනවා. එහෙනම් b verb එකක් තියෙනවා නම් ක්‍රියාපදයේ ing ආකාරය ඊගාවට එන්න ඕනේ working. The laborers were working on the road an hour ago. පැයකට කලින් an hour ago. පැයකට කලින් පාරේ කම්කරුවෝ වැඩ කරමින් හිටියා. පැයකට කලින් පාරේ කම්කරුවෝ වැඩ කරමින් හිටියා. You will have ආපහු පුතේ possessive verb එකක් තියෙනවා will have කියලා. එහෙනම් achieve කියන එකේ එන්න ඕනේ past participle එකමයි. right? achieve කියන්නේ පුතේ ළඟා කරගන්නවා අත්පත් කරගන්නවා. achieve කියන එකේ past participle එක පුතේ achieved your goals. goals කියන්නේ පුතේ ඉලක්ක. You will have achieved your goals. ඔබේ ඉලක්ක ළඟා කරගෙන තියේවි. ඔබේ ඉලක්ක අත්පත් කරගෙන තියේවි. සපුමල් is කියන්නේ පුතේ be verb එකක්. එහෙනම් collect කියන එකේ එන්න ඕනේ collecting කියන ing form එක. සපුමල් is collecting money. සපුමල් මුදල් එකතු කරමින් ඉන්නවා. ආපහු පුතේ action verb එකක් එනවලු. මුලින් තියෙන action verb එක තමයි is collecting. එහෙනම් දෙවෙනියට තියෙන action verb එක මොකක් වෙන්න ඕනේද පුතේ? infinitive form එකක් විය යුතුයි. සපුමල් is collecting money. සපුමල් මුදල් එකතු කරමින් ඉන්නවා to buy a new TV. අලුත් රූපවාහිනියක් මිලදී ගැනීමට. I am be verb එකක් තියෙනවා පුතේ. එහෙනම් එන්න ඕනේ drink කියන එකේ ing form එක එන්න ඕනේ be verb එකත් එක්ක drinking. I am drinking water. මම ජලය පානය කරමින් ඉන්නවා. මම වතුර පානය කරමින් ඉන්නවා. quench කියන්නේ පුතේ නිවා ගන්නවා, පවස නිවා ගන්නවා කියන එක. එහෙනම් quench කියන එක පුතේ infinitive එකක් වෙන්න ඕනේ. ඇයි? දෙවනි action verb එක නිසා. To quench my thirst. thirst කියන්නේ තිබහ. මගේ තිබහ. මම වතුර බොමින් ඉන්නවා මගේ තිබහ නිවා ගැනීමට. මම වතුර බොමින් ඉන්නවා මගේ තිබහ නිවා ගැනීමට. ඕකේ? ඔන්න ඔය විදිහටයි පුතේ ඉංග්‍රීසි වාක්‍ය 15 ලියවිලා තියෙන්න ඕනේ. right? Third question, තුන්වෙනි ප්‍රශ්නය. මුල් ටික right. මුල් ටික ආපහු පෙන්නන්නම් මම. බලන්න ඔයාලා ලියපු උත්තරත් එක්ක හරිද කියලා. Hope you have finished. ඉවරද නේ පුතේ? Yes, okay Shanali, මම මේක කලින් දාපු paper එකක්. I will send you that. Right. Okay. අපි අවසාන වාක්‍ය ටික discuss කරන්න කලින් අපි lesson එකට ගිහින් ඉමුද? Okay. පිට යමුනොත් පාඩමේ ගොඩක් දුර යන්න පුළුවන් වෙයි. මම මේ ටිකේ උත්තර ටික group එකට දාන්නම් type කරලා පුතේ. Right. එතකොට ඔයාලට mark කරගන්න පුළුවන්. නැත්තම් මේ ටික සාකච්ඡා කරන්න විනාඩි 15ක් 20ක් විතරයි. එතකොට අපිට පාඩම කරලා ඉවර කරගන්න බැරි වෙයි අපිට. Okay, ඒ නිසා මේ ටිකේ answers ටික මම group එකට දානවා. ඔයාලා ලියපු ඒවත් එක්ක බලන්න. Right. Today I hope මම අද බලාපොරොත්තු වෙනවා to start a new lesson. අලුත් පාඩමක් පටන් ගන්න. A very essential lesson පුතා. ඉතා වැදගත් පාඩමක් වෙනවා මේක. ඒකට හේතුව තමයි සාමාන්‍ය පෙළ විභාගයේදී අනිවාර්ය ප්‍රශ්නයක්.
අනිවාර්ය ප්‍රශ්නයක් කියන්නේ හැම අවුරුද්දෙම එන ප්‍රශ්නයක් නෙවෙයි හැබැයි. අනිවාර්ය ප්‍රශ්නයක් කියන්නේ හැම අවුරුද්දෙම එන ප්‍රශ්නයක් නෙවෙයි. අනිවාර්ය ප්‍රශ්න කියලා හඳුන්වන්නේ පුතේ සාමාන්‍ය පෙළ විභාගයට O level විභාගයට નિયમિત ප්‍රශ්න රටා ගණනාවක් තියෙනවා. right? උදාහරණයක් විදිහට ගත්තොත් tenses කියන්නේ විභාගයට එන ප්‍රශ්නයක්. letters කියන්නේ විභාගයට එන ප්‍රශ්නයක්. ඊට පස්සේ picture description කියන්නේ විභාගයට එන ප්‍රශ්නයක්. essay කියන්නේ විභාගයට එන ප්‍රශ්නයක්. reported speech කියන්නේ විභාගයට එන ප්‍රශ්නයක්. ඒතකොට විභාගයට එන ප්‍රශ්න ස්වරූප ගණනාවක් තියෙනවා. ප්‍රශ්න 20ක් 25ක් 30ක් තියෙනවා. ඒ ටිකෙන් 16ක් තමයි විභාගයට ඔයාලට දෙන්නේ. එකිනෙකට වෙනස් 16ක් ඔයාලට විභාගයට මේ අවුරුද්දේ අවසාන නෙමෙයි ලබන අවුරුද්දේ යම් කිසි කාලයකදී සාමාන්‍ය පෙළ විභාගෙදී ලැබෙන්නේ. හැබැයි මේ තියෙන ප්‍රශ්න 25 30 ඇතුලේ විභාගයේ සඳහා යෝජිත suggested question type එකක් තමයි අද අපි මේ කතා කරන්න යන්නේ. මේ ප්‍රශ්නේ එතකොට 2020 අවුරුද්දේ ආවේ නැහැ. right? මම group එකට දාලා තිබ්බ පාඩම මොකක්ද කියලා මම බොරුවට කියවන්නේ. right? reported speech තමයි ප්‍රශ්නේ පාඩම. එතකොට 2020 අවුරුද්දේ ආවේ නැහැ පුතා මේ reported speech. reported speech වල එක කොටසක් තමයි 2020 අවුරුද්දේ ආවේ. මේ පාඩම අවසානයේදී අපි එක් එක් අවුරුදු වල ආපු ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා. right? එතකොට බලා ගන්න පුළුවන් මොන විදිහටද ප්‍රශ්න වෙනස් වෙලා තියෙන්නේ කියලා. එතකොට 2019 18 17 16 ඊට කලින් ගත්තාම 2012 10 2008 ඔන්න ඔය කියන අවුරුදු වලදී reported speech එහෙම නැත්නම් වාර්තාගත කථනය කියන පාඩම ප්‍රශ්නයක් විදිහට ඇවිල්ලා තියෙනවා. අන්න ඒ ගැන තමයි මම දවස් දෙකක් ඇතුලේ මේ කතා කරන්න යන්නේ. මට එක දවසක් මදි මේක කතා කරලා ඉවර කරන්න. අද සහ ලබන සතියේ මම මේක අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. So let us start. අපි පටන් ගමු පුතේ. reported speech. කියන මාතෘකාව reported speech. example එකම එක්කම තමයි මම මාතෘකාව දැම්මේ. අලුත් මාතෘකාවක් විදිහට ලියමු පුතේ. reported speech. තරුෂි ආව නේද ක්ලාස් එකට? තරුෂි ඉන්නවා නේද? right. දැන් මාතෘකාව ලියලා සතුටින් ඉන්න කට්ටියම තරුෂිකින් හාවක් හුවක් නෑ. තරුෂි පාඩම් කරනවත් දන්නේ නෑ මේ මගේ පාඩම දාගෙන නෑ නේද? ඈ right. reported speech report කියන්නේ පුතේ වාර්තා කරනවා නේද? report කියන්නේ වාර්තා කරනවා. එතකොට ඉස්කෝලෙන් ඔයාලට ලැබෙනවා report card එකක් ප්‍රගති වාර්තාවක් නේද? report card එකක් ලැබෙනවා වාර්ය විභාගෙදී චූටි කාලේ තමයි report card කියලා එකක් ඔයාලට ඉස්කෝලේ තියෙන්නේ. 10ට 11ට ආවම පස්සේ report card එකක් නැහැ. ගෙදරින් අහන්නෙත් නැහැ කෝ report card එක කියලා ඔයාලටත් ගාණක් නැහැ. ටීචර් එක ගාණක් නැහැ. ඔය ඉන්නවා ඕන එකක් වෙච්චායි කියලා. right? එතකොට report card කියනවා තියෙන්නේ 6 7 8 තමයි නේද? ඒකේ ලකුණක් දෙකක් හරි අඩු වුණත් එහෙම ටීචර්යි බෙල්ල මිරිකන්න හදනවා කියලා ටීචර් මේකට ලකුණු දාලා නැහැ කියලා. එතකොට එතන report card කියන එකෙන් අදහස් කරන්නේ වාර්තා කිරීම වාර්තාවක්. right? එතකොට reportersලා කියලා කට්ටියකුත් ඉන්නවා අර නැති දේ මම පාන ගොඩක් වෙලාවට. reporters කියලා හඳුන්වන්නේ වාර්තාකරුවෝනේ. නේද? එයාලගේ ඩියුටි එක තමයි එයාලගේ රාජකාරිය තමයි පුතා කොහේ හරි සිද්ධ වෙන දෙයක් අපිත් එක්ක කියන එක. නේද? කොළඹ සිද්ධ වෙන දේවල් අපිත් එක්ක කියනවා ඇවිල්ලා. අපිට පේන්නේ නැහැ මොකද උනේ කියලා දන්නේ නැහැ. එයාලා කියනවා අපිත් එක්ක. පිට රට වෙච්ච දේවල් අපිත් එක්ක කියනවා. කහටගස් දිගිලියේ සිද්ධ වෙච්ච දේවල් අපිත් එක්ක කියනවා. right? අම්පාර සිද්ධ වෙන දේවල් අපිත් එක්ක කියනවා. ඒ කියන්නේ අපි දකින ඇහෙන්නේ නැති දේවල් එයාලා අපිට report කරනවා, වාර්තා කරනවා. අන්න ඒ වගේම සිද්ධියක් තමයි පුතා මෙතනදී සිද්ධ වෙන්නේ. right? අපි මෙතනදී කරන්නේ
තරිෂිට බෑලු ජොයින් තරුෂේ නම තියෙනවනේ පුතේ මේ participants ලගේ අශනි අය පොඩ්ඩක් බලන්න එතකොට මොකද්ද මං කීකේ හිටියේ I was telling එතකොට මෙතනදී කරන්නේ පුතා අපි යම් කිසි දෙයක් වාර්තා කිරීමක් තමයි සිද්ධ කරන්නේ බලන්නකෝ එක්සැම්පල් එක දීලා තියෙන්නේ a girl is calling girl කෙනෙක් හරි woman කෙනෙක් හරි කතා කරනවා එයා කියනවා I like Peter මම පීටර්ට කැමතියි පීටර් කියන්නේ ඉංග්‍රීසි නමක් I like Peter මම පීටර්ට කැමතියි අන්න ඒක අහගෙන හිටපු එයාගේ යාළුවා ගිහිල්ලා පීටර්ට කියනවා right පීටර්ට කියනවා she said she liked you අය කිව්වා ඇය ඔයාට කැමතියි කියලා ඒ කියන්නේ අර රෝස පාට රතු පාට කොණ්ඩේ තියෙන කාන්තාව කියපු දේ වාර්තා කරනවා කහපාට කොණ්ඩේ තියෙන කාන්තාව පීටර් සමග right පීටර්ට ඇහෙන්නේ නැහැ අර රතු පාට කොණ්ඩේ තියෙන නැත්තම් එයා ගැන බලාපොරොත්තුෙන් ඉන්න එයාට කැමති කාන්තාව කියන දේ පීටර්ට ඇහෙන්නේ නැහැ එයාට ඒක වාර්තා වෙන්නේ එයාට ඒක අහන්න ලැබෙන්නේ පුතා කාගෙන්ද අර කහපාට කොණ්ඩේ තියෙන කාන්තාවගෙන් තමයි එයාට අපිට ඒ කියන දේ පීටර්ට ඇහෙන්නේ ඔන්න ඔහොම සිද්ධියක් තමයි මේ පාඩමේදී අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ right අපි ඉදිරියට ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා What is direct speech and indirect speech? ඔන්න ඔහොම නම් දෙකක් අපි ඉගෙනගෙන තියෙනවා පුතා ක්ලාස් එකේ කතා කරපු පාඩමක් මේ මම මෙතනදී කරන්නේ summary එකක් සාරාංශයක් ගොඩනගන්න තමයි උත්සාහ කරන්නේ විභාගේ ළඟ නිසා. Right? As the exam is at hand. Direct speech සහ indirect speech කියන වචන දෙකෙන් අර්ථවත් වෙනවා පුතා. ඍජු කතනය සහ වක්‍ර කතනය කියලා. මේ මාතෘකාව ලියා ගන්නකො අනු මාතෘකාවක් විදිහට please. What is direct speech and indirect speech? Direct speech and indirect speech. Okay. Right. What is direct speech and indirect speech? ඒක ගැන තමයි මේ බලන්න යන්නේ පුතා. Okay, look at this situation. බලන්න මේ situation එක මේ සිද්ධිය අවස්ථාව දිහා බලන්න. I will buy a laptop for you. මොකද්ද මේ ළමයාගේ තාත්තා කියන්නේ? Right? මේක ප්‍රකාශ කරන්නේ මෙන්න මේ father says I will buy මම මිලදී ගන්නම් මම මිලදී අරන් දෙන්නම් a laptop for you. ඔයා වෙනුවෙන් මම laptop එකක් අරන් දෙන්නම්. එතකොට ඒ ළමයාම තමයි මෙතනත් ඉන්නේ. එයා ගිහිල්ලා යාළුවොත් එක්ක කියනවා අර තාත්තා කියපු දේ. කියන්නේ තාත්තා කියපු දේ මෙයාලට ඇහුනේ නෑනේ පුතා. නේද? අර අපි හිතමු මෙයා A කියන ළමයා කියලා. මේ A කියන අමල් කියන ළමයාගේ තාත්තා කියපු දේ මේ ගැහැන් ළමයි දෙන්නට ඇහුනේ නෑ. right? ඒක ඇහුනේ නෑ. මොකද එයාලා එතන හිටියේ නෑ. they were not at that place. එතන හිටියේ නෑ. හැබැයි ඒක ඇහුනේ කාටද? ඒක ඇහුනේ මෙන්න මේ අමල් කියන ළමයාටයි ඇහුනේ. එතකොට මේ තාත්තා කියපු දේ අමල්ට ඇහුණා. අමල් හරහා තමයි දැන් මේ ගෑල් ළමයි දෙන්න වෙත යන්නේ. නේ? ඒ කියන්නේ අමල්ගේ කටහඬින් තාත්තා කියපු දේ මේ ගෑල් ළමයි දෙන්නට කියනවා ලකුණු දාගන්න වෙන්නේ සමාට ලැප්ටොප් එකක් අරන් දෙනවා කියලා කියන්නේ. right? ලකුණු දාගන්න ඕන කියනවා. My dad said he would buy a laptop for me. මගේ තාත්තා කිව්වා එයා මට ලැප්ටොප් එකක් අරන් දෙනවා කියලා. මගේ තාත්තා මට කිව්වා එයා මට ලැප්ටොප් එකක් අරන් දෙනවා කියලා. right? එතකොට ගැහැන් ළමයි දෙන්නට ඇහෙන්නේ නෑ තාත්තා කියන දේ. තාත්තා කියන දේ ඇහෙන්නේ පුතාට. පුතා හරහා තමයි පුතේ වක්‍රාකාරයෙන් ගැහැන් ළමයි වෙත අදාළ ප්‍රකාශය ගමන් කරන්නේ. මේ වක්‍රාකාරයෙන් තමයි ගමන් කරන්නේ.
තාත්තා පුතාට කියන දේ ඍජුව යාට ඇහෙනවා. තාත්තා ප්‍රකාශ කරන දේ යාට ඍජුව ඇහෙනවා. ඒ නිසා අපි මේක හඳුන්වනවා පුතේ ඍජු කතනය කියලා. We call this ඍජු කතනය නොහොත් direct speech කියලා අපි හඳුන්වනවා. direct speech. හැබැයි ටිකක් වෙලා ගත වුණාම යම්කිසි කාලයක් ගත වුණාම right මේ පිරිමි ළමයා නොහොත් අමල් කියන ළමයා පුතා ගිහිල්ලා ගෑන් ළමයි එක්ක ප්‍රකාශ කරන්නේ අර තාත්තා කියපු දේ වක්‍රාකාරයෙන්. right indirect විදිහට තමයි කියන්නේ. අන්න ඒ නිසා මේක අපි හඳුන්වනවා වක්‍රකතනේ නොහොත් indirect speech එකක් කියලා අපි හඳුන්වනවා. එහෙනම් මේ සිද්ධ වෙන්නේ මෙතන මොකද්ද? indirect speech එකක් තමයි මේ සිද්ධ වෙන්නේ. okay වඩා පැහැදිලිව මෙහෙම පෙන්වුවාම මේ තමයි direct speech එක. We write the exact words of the speaker within inverted commas. direct speech එක වෙන්නේ මෙන්න මේකයි පුතේ. We write අපි ලියනවා the exact words හරියටම වචන නිශ්චිතවම වචන ටික ලියනවා of the speaker. ස්පීකර් කියන්නේ පුතේ ෆෝන් වල තියෙන ස්පීකර් බෆල් වල තියෙන ස්පීකර් එහෙම නෙමෙයි. ස්පීක් කියන්නේ කතා කරනවානේ. ස්පීකර් කියන්නේ කතිකයා. කතා කරන කෙනා ගේ වචන ඒ විදිහටම අපි ලියලා දක්වනවා ඉන්වර්ටඩ් කමාස් ඇතුලේ. ඔයාලට පේනවා ඇති පුතේ මේ ඉන්වර්ටඩ් කමාස් ඇතුලේ එයා ප්‍රකාශ කරන දේ ඒ විදිහටම තියෙනවා. මම ඔයාට ලැප්ටොප් එකක් අරගෙන දෙන්නම්. ඒ විදිහටම ලියනවා නම් කතා කරන කෙනා කියපු දේ අපි ඒක හඳුන්වනවා direct speech එකක් විදිහට. This is what you get at the examination. මෙන්න මේක තමයි පුතේ ඔයාලට විභාගෙදී ලැබෙන්නේ. විභාගේ ප්‍රශ්න විදිහට ලැබෙන්නේ මෙන්න මේ direct speech එකක්. කෙනෙක් තව කෙනෙක්ට කෙලින්ම ප්‍රකාශ කරන දේ. right මම මේක ක්ලික් කරපු ගමන් මේක නැතිලා යනවා. ඒ නිසා ඊට කලින් මේක ලියා ගන්න ඕන. පොඩි රූපයක් ඇඳ ගන්න පුළුවන් නම් වඩා හොඳයි කියලා හිතෙනවා. right මේ විදිහට චීත්ත මොස්තර දදා ඉන්න එපා. කෝටු බබාලා දෙන්නෙක් ඇඳගෙන කතා කර කර ඉන්නවා පෙන්නන්න. okay එයා ප්‍රකාශ කරන දේ තුඩින් ලියා ගන්න. ඊට පස්සේ එහා පැත්තෙත් ඒ විදිහට ඇඳ ගන්න. මේ පැත්තෙත් අපිට ලියන්න තියෙනවා ඈ. රූපෙ හිමීට පොඩිවට ඇඳගෙන මෙන්න මේ පහලින් තියෙන direct speech එකක් කියන්නේ මොකක්ද කියන පුතේ ලියා ගන්න. ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඈ. බකන් නිලාගෙන ඉන්න එපා. අන්න right scenario. ස්පීකර් කතානායකටත් අපි ස්පීකර් කියලා තමයි කියන්නේ. කතානායක අර කවුරු කෑ ගැහුවත් පාඩු වින්න කෙනෙක් ඉන්නේ පාර්ලිමේන්තුවේ. යට තමයි කතානායක කියන්නේ. ඒක ඕන තරම් කෑ ගහලා මම පාඩු ඉන්නවා කියලා කොන්දක් නැති කෙනෙක් ඉන්නවා පාර්ලිමේන්තුවේ. එයා තමයි ස්පීකර් නොහොත් කතානායක. හරිද පුතේ?
right. Then what is indirect speech? මොකක්ද එතකොට indirect speech එකක් කියන්නේ? Examination. Thank you Ashadi. Examination කියන එකේ අකුරු වැරද්දක් තියෙනවා පුතේ. I will type it. Examination. Okay, right. Thanks for the help. විභාගෙදී ලැබෙන්නේ පුතේ එතකොට ඔයාලට direct speech එකක්. You will get direct speech at the examination, right? ඒ නිසා ඒක අමුතුවෙන් ඉගෙන ගන්න ඕනේ නැහැ ඔයාලා ලියන හැටි. ඒක විභාගෙදී ලැබෙන නිසා, right? අපි බලමු indirect speech එක කියන්නේ මොකක්ද කියලා. Indirect speech. We report to someone else what the speaker said. We report. අපි වාර්තා කරනවා. ඒ කියන්නේ අපි කියනවා කියන එකනේ. අපි වාර්තා කරනවා to somebody else වෙන කාට හරි. අපි වෙනත් කාට හරි කියනවා. අපි වෙනත් කාට හරි වාර්තා කරනවා what the speaker said. අර කතිකයා කතා කරපු කෙනා, right? ප්‍රකාශ කරපු කෙනා මොනවද කිව්වේ කියලා අපි අහගෙන ඉඳලා මුලින් අහන් ඉන්නවා අපි ඒක. ඒකනේ direct speech කියන්නේ. අපි එයා කියපු දේ අහගෙන ඉඳලා ටික වෙලාවකට පස්සේ පුතේ අපි ඒක වෙනත් කෙනෙක් සමග somebody else වෙනත් කෙනෙක් සමග වාර්තා කරනවා. This should be the answer you should provide for the given question. මෙන්න මේක තමයි ඔයාලට විභාගෙදී ලැබෙන ප්‍රශ්නෙට පිළිතුර විදියට සපයන්න ඕනේ. මෙන්න මේක. ඒ කියන්නේ පුතේ indirect speech එක තමයි විභාගෙදී ඔයා උත්තරේ විදියට සපයන්න ඕනේ. ඒතකොට indirect speech එකේදී මොකද වෙන්නේ? මම කතා කරන ගමන් ලියන්න. indirect speech එකේදී වෙන්නේ මොකද්ද? කතා කරපු කෙනා නොහොත් කතිකයා නොහොත් ස්පීකර් ප්‍රකාශ කරපු දේ අපි වෙනත් කෙනෙකු සමග වාර්තා කරනවා වෙනත් කෙනෙක්ට කියනවා හරියට අර එක දාගන්න අර අමල් ගිහිල්ලා ගෑන් ළමයිට පුරසාරම් දෙඩුවා වගේ තාත්තමට ලැප්ටොප් එකක් අරන් දෙනවා කිව්වා කියන එක එතකොට පුතේ ඉන්ඩිරෙක්ට් ස්පීච් එකක් වෙනවා. ඔන්න ඔය ඉන්ඩිරෙක්ට් ස්පීච් වලට දෙන සමාන නමක් තමයි ඉන්ඩිරෙක්ට් ස්පීච් වලට දෙන වෙනත් නමක් තමයි පුතේ රිපෝටඩ් ස්පීච් කියලා අපි හඳුන්වන්නේ. රිපෝටඩ් ස්පීච් කියලා හඳුන්වන්නේ ඉන්ඩිරෙක්ට් ස්පීච් වලටම දෙන තවත් නමක් දෙන්නගෙන්ම කියවෙන්නේ එකම දෙයක්. Okay, right. Indirect speech එකක් කියන්නේ මොකක්ද කියලා ටිකකට ලියාගමු. Direct speech කියන එක ආපහු දාන්න. Okay, මම තප්පර 20න් ආපහු පෙන්නන්නම් පුතේ. ඒකට Excuse me, sir. පුතේ. තරුෂිට තාම join වෙන්න බැයිද sir? right. තරුෂිට මම message එකක් එවුවා පුතේ මම class එක record කරනවා. මම recording එක යවන්න මොකක් හරි යාගේ phone එකේ ප්‍රශ්නයක් තියෙන්නේ මට පේන විදියට. නැත්නම් මේ link එක වැඩ කරනවා පුතේ. Then I will send her the recording, okay? හරි sir. Okay. මම කවුද දිලිෂාන් වෙන්න ඕන මං හිතන්නේ කලින් ස්ලයිඩ් එක දාන්න කිව්වේ මම මේක පොඩ්ඩක් පෙන්නන්නම්. Okay, right.
දැන් ඔන්න අපිට අයිඩියා එකක් තියෙනවා පුතේ අදහසක් තියෙනවා what a direct speech is and what is an indirect speech. ඔය speeches දෙකෙන් මොකද්ද කියවෙන්නේ කියලා අපිට දැන් ඔන්න අයිඩියා එකක් තියෙනවා. speeches වර්ග දෙක දැන් ඔන්න දන්නවා. okay some examples for indirect speech. අපි විභාගෙදී ලැබෙන ප්‍රශ්නය කියලා අඳින්නවනේ indirect speech එකක් කියන්නේ නේද? ඍජු කතනය කියලා අඳුන්වන්නේ විභාගෙදී ඔයාලට ලැබෙන ප්‍රශ්නය. but in day to day life, in normal life, we sometimes meet these direct speeches. මෙතන පුතේ indirect speech නෙමෙයි, my mistake. direct speeches අපිට නිතර අහන්න දකින්න ලැබෙනවා. okay direct speeches අපි නිතර අහන්න දකින්න ලැබෙනවා සාමාන්‍ය ජීවිතේදී. I am going to give you some examples for that. ඒ සඳහා උදාහරණ කීපයක් මම මේ දෙන්න හදන්නේ. right you listen to a song. ඔයා සින්දුවකට අහුම්කම් දෙනවා. එතකොට සින්දුව අපි හිතමු කියන්නේ ශශිකා නිසංසලා කියලා. ශශිකා නිසංසලා ඔයාට direct speech එකක් තමයි කියන්නේ. සින්දුව කියද්දි ඔයාට ඒක directly ඇහෙනවා, කෙලින්ම ඇහෙනවා. ඒක direct speech එකක් පුතේ. mother speaks to you. අම්මා ඔයාට කතා කරනවා. නේද? දුවේ ඇවිල්ලා මේ පොල් ටිකක් ගාලා දෙන්න. අම්මා ඔයාට කතා කරනවා. ඔයාට ඒක කෙලින්ම ඇහෙනවා. ඒක එතකොට direct speech එකක් වෙනවා. teacher blames you. ගුරුතුමා පන්තියේදී ඔයාට බයිනවා. ඔයාට බනිනවා. මොනක් කරනවද දන්නේ නැහැ මේ ළමයා දුන්න ගණන් ටික හදාගෙන ආවිල්ලා නැහැ මොනවද මේ හදලා තියෙන පිස්සු ගණන් කියලා බයිනවා. එතකොට මේ බනන එක ඔයාට කෙලින්ම කනට ඇහෙනවා. කනේ වංගු තිබුණා. ඒක හොඳටම සැරටම ඇහෙනවා ඔයාට. ඒ කියන්නේ පුතේ ඒක direct speech එකක් වෙනවා. principal addresses you at the assembly. විදුහල්පතිතුමා ඔයාව ඇඩ්‍රස් කරනවා කියන්නේ විදුහල්පති ස්ටේජ් එකට නැගිලා ඔක්කොම ඇඩ්‍රස් එක දෙනවා ලියුම් ගවන්න කියලා. නෑ මොකද්ද ඇඩ්‍රස් කියන්නේ? ලිපිනේට පුතේ ඇඩ්‍රස් කියනවා. මෙතන ඇඩ්‍රස් කියන්නේ අමතනවා ආමන්ත්‍රණය කරනවා. විදුහල්පතිතුමා ආමන්ත්‍රණය කරනවා ඔබව නැත්නම් ඔබලාව at the assembly රැස්වීමේදී විදුහල්පතිතුමා ඔබ ආමන්ත්‍රණය කරද්දී විදුහල්පතිතුමා කියන දේ ඔයාලට කෙලින්ම ඇහෙනවා. නේද? ඒතකොට මැදිරිගිරිය ළමයිට නම් ඔන්න ආපහු ඉස්කෝලේ පටන් ගද්දී අලුත් ප්‍රින්සිපල් සර් කෙනෙක් තමයි ඉන්නේ. ඒතකොට ඔයාලට ඒ කතා කරන දේ තමයි ඔයාලට කෙලින්ම ඇහෙන්නේ. Your grandfather relates your story. ඔයාගේ සීයා relate කරනවා කියන්නේ පුතේ කියලා දෙනවා. You ඔබට a story කතන්දරයක්. ඔයාගේ සීයා ඔයාට කතන්දරයක් කියලා දෙද්දි right? ඔයාට ඒක කෙලින්ම ඇහෙනවා, directly ඇහෙනවා. ඒ කියන්නේ ඒක direct speech එකක් වෙනවා. ওই විදිහට උදාහරණ ගොඩාක් දෙන්න පුළුවන්. These are some examples. මම උදාහරණ කීපයක් විතරයි දුන්නේ. මෙන්න මෙහෙම දේවල් නම් ඉතින් ඉස්කෝලේදී කොච්චරවත් වෙනවද නේද? Teacher blames you. ගුරුතුමා ඔයාට බනිනවා තමයි මේ තියෙන්නේ. ගණන් හදලා නැහැ කියලා. Okay? අපි මේකට example ටිකක් ලියාගමු. එතකොට පොඩ්ඩක් ඔළුවට idea එක ඇයි direct speech එකක් කොහොමද වෙන්නේ කියලා. right screen එකේ තියෙන කිව්වොත් ඉක්මනට ලියාගමු. දැන් අර verbs ඉගෙන ගත්ත නිසා ඔයාලා හොඳටම දන්නවා මේ මොකද වෙලා තියෙන්නේ කියලා නේද? mother ඒක වචන නිසා තමයි speaks කියලා s එකක් එකතු කරලා තියෙන්නේ ඒක වචන කරන්න. teacher singular, blames singular, principal singular, addresses කියලා es දාලා තියෙන්නේ පුතේ double s වලින් ක්‍රියාපදයේ අවසන් වෙන නිසා. grandfather ඒක වචන නිසා තමයි relate කියන ක්‍රියාපදයට s එකක් එකතු කරලා relates කරලා තියෙන්නේ. හැබැයි you කියන්නේ බහුවචනයක් නිසා listen බහුවචනයක් විදිහටම තියෙනවා. මේ sentences පහම තියෙන්නේ present tense එකෙන් වර්තමාන කාලයෙන් බහුවචන ක්‍රියාපද ඒකවචන ක්‍රියාපද දෙකම පාවිච්චි කරාමම subject එක අනුව assembly කියන්නේ පුතේ රැස්වීම assemble කියන්නේ රැස් කරනවා රැස් වෙනවා නැත්නම් එකලස් කරනවා. ඔය ගොඩක් වෙලාවට computers එහෙම කඩවල වල විකුණන්න තියෙනවා assemble කරලා තියෙනවා. ඒ කියන්නේ පුතේ පිට රටින් කොටස් ගෙනල්ලා motherboard එක වෙනම speakers වෙනම right ඊට පස්සේ RAM එක වෙනම hard drive එක වෙනම ගෙනල්ලා assemble කරනවා මෙහෙදි. කියන්නේ එකලස් කරනවා. එක්කාසු කරනවා. අන්න ඒ වචනයෙන්ම තමයි assembly කියන වචනේ හැදිලා තියෙන්නේ. රැස් වෙනවා නැත්නම් රැස්වීම
relate කියන්නේ කියනවා, කියා දෙනවා. blame කියන්නේ බනිනවා. And the other words I hope you know. Okay, finish. මේවා දන්න දේවල් නිසා මම ඉක්මනට යන්න බලාපොරොත්තු වෙනවා. Okay. Right, I'm going to show you a small video. මම පොඩි වීඩියෝ එකක් පෙන්වන්න හිතාගෙන ඉන්නවා. බලන්නකෝ. What they have what they have said කියන එකේ තේරුම පුතා කවුරු හරි කියපු දෙයක් උපුටා දක්වනවා. right? මට මේක fast forward යන විදියක් නෑ. අපහු පොඩ්ඩක් මුලින් ඉඳන් එන්න එනවා. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් ප්‍රකාශ කරපු දෙයක් අපි ඉදිරිපත් කරද්දී අපිට options දෙකක් right? තෝරා ගැනීම දෙකක් තියෙනවා, ක්‍රම දෙකක් තියෙනවා. එයාලා කියපු වචන ඒ විදිහටම කියනවා. එහෙම නැත්නම් එයාලා කියපු දේ උපුටා ගන්නවා. අන්න ඒක අපි හඳුන්වනවා direct speech එකක් විදිහට. එහෙම නැත්නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් reported speech. එහෙම නැත්නම් තව නමකින් කියනවා නම් indirect speech භාවිතා කරන්නත් පුළුවන්. අහන්නකෝ ඈ. එතකොට මේ quoted එහෙම නැත්නම් අර උපුටා ගැනීම තමයි පුතේ inverted commas ඇතුලේ මේ දීලා තියෙන්නේ. right, it is a very hot day. When is the exam? Is he a teacher? ඒ හැම එකක්ම he ප්‍රකාශ කරන දේ තමයි මේ it is a very hot day කියන්නේ. she ප්‍රකාශ කරන දේ when is the exam? they ප්‍රකාශ කරන දේ තමයි පුතේ is he a teacher. එතකොට කමාවට කලින් තියෙන්නේ පුතා අපි ඒක හඳුන්වනවා reporting phrase කියලා. ඒක මම ලියන්න දෙනවා පස්සේ බය වෙන්න එපා. වීඩියෝ එක විතරක් බලලිමු අපි. අන්න reporting phrase කියන එක මේක අපි ලියන්න මම note එක දෙනවා. අන්න එතනදී reporting phrase එක සඳහා භාවිතා කරන්න පුළුවන් verbs ටිකක් මෙතන දෙනවා. ක්‍රියාපද ටිකක් මේ දීලා තියෙන්නේ. say කියනවා, think හිතනවා, ask අහනවා, එහෙම නැත්නම් කියනවා, explain පැහැදිලි කරනවා. ඔය වචන ඉස්සරහදී හම්බෙනවා. එන්න දැන් ලියන්න ඕනේ නැහැ. say කියන්නේ කියනවා, think හිතනවා, ask අහනවා, එහෙම නැත්නම් කියනවා, explain පැහැදිලි කරනවා. එතකොට මේ reporting phrase එක සඳහා භාවිතා කරන්න පුළුවන් reporting verbs කීපයක් තමයි මේ දීලා තියෙන්නේ. right? එතකොට direct speech එකක කොටස් දෙකක් තියෙනවා ඇත්තටම නේද? reported speech එක කොටස් දෙකක් තියෙනවා පුතා. එකක් තමයි කමාවට කලින් තියෙන reporting phrase එක. අනිත් එක තමයි කමාවට පසුව තියෙන quotation එක. එහෙම නැත්නම් උපුටා ගැනීම. මෙතනදී දෙන්නේ පුතා ඒ direct speech එකක් ලියන්න පුළුවන් ක්‍රම කීපයක්. එතකොට reporting phrase එක තියෙන්නේ මුල. ප්‍රකාශනයේ මුල තමයි reporting phrase එක තියෙන්නේ. බහුතරයක් direct speeches ලබා දෙන්නේ මෙන්න මේ විදිහට. කියන්නේ reporting phrase එක මුල තියෙන විදිහට. මැදට භාවිතා කරන්නත් පුළුවන්. හැබැයි ලංකාවේ අපි භාවිතා කරන ඉංග්‍රීසි වලදී මේ ක්‍රමයේ භාවිතා කරන්නේ නෑ. පේපර් එකට කවදාවත් මේ විදිහේ ක්‍රමයක් එන්නේ නෑ පුතේ. මෙන්න මේ විදිහට හැබැයි එන්න පුළුවන්. ඒ කියන්නේ reporting phrase එක වාක්‍ය අවසානයේ එන්නත් පුළුවන් පුතේ කමාවකට පසුව.
හැබැයි මේ ගැන වැඩි අපි හිතන්න ඕනේ නැහැ because it is given. ඒක දීලා තියෙනවා පුතේ. ඒක දෙනවා අපිට විභාගෙදී. ඒ නිසා වැඩි ඒ ගැන හිතන්න අවශ්‍යතාවයක් නැත. Okay? Direct speech formats එහෙම නැත්නම් question types ගැනයි මේ කතා කරන්න යන්නේ. මම පුතා අවුරුදු ගණනාවක ප්‍රශ්න දිහා බලපුවා මේ කියන්නේ අවුරුදු ගණනාවක ජීවිතේට ආපු ප්‍රශ්න නෙවෙයි. අවුරුදු ගණනාවක O level ඉංග්‍රීසි පේපර් එකට direct speech නැත්නම් reported speech ප්‍රශ්නය සඳහා ලැබිච්ච ප්‍රශ්න රටා කීපයක් තියෙනවා. ඒ කියන්නේ direct speech එක ඉදිරිපත් කරලා තියෙන ස්වරූප රටා කීපයක් තියෙනවා. ඒ ස්වරූප කීපය ගැන දැන ගැනීම වැදගත් කියලා හිතනවා. එතකොට ඔයාලට ප්‍රශ්නේ හරියට අඳුන ගන්න, identify කරන්න ඒක ලේසි වෙයි. පැහැදිලිද මම කියපු දේ? ප්‍රශ්නේ හරියට අඳුන ගන්න මේ ක්‍රම කීපය දැන සිටීම වැදගත් වෙයි කියලා මම හිතනවා. ඒ නිසා තමයි මේ ක්‍රම ටික මම ඔයාලට දෙන්න යන්නේ. Okay? එනිසා අනුමාත්‍රිකාවක් ලියමු පුතේ. Direct speech formats වරහන් ඇතුළේ ලියන්න question types ප්‍රශ්න වර්ග කියලා. format කියන්නේ පුතේ ආකෘතිය. ඍජු කතන ආකෘතිය. right? එතකොට අවුරුදු ගානක් ආපස්සට හැරිලා බලපුවාම විභාගයට මෙන්න මේ වගේ ස්වරූප කීපයකින් පුතේ direct speeches දීලා තියෙනවා. right? පළවෙනි ස්වරූපය තමයි පුතේ as a statement ප්‍රකාශනයක් ලෙස. right? as a statement ප්‍රකාශනයක් ලෙස. හැබැයි මේ ක්‍රමයට මෙච්චර කල් අවුරුදු ගානකටම මේ ක්‍රමයට විභාග ප්‍රශ්න ඉදිරිපත් වෙලා නැහැ. හැබැයි මම මේ විදිහේ ක්‍රමයක් හඳුන්වා දෙන්නේ පුතේ because මේ ක්‍රමේ තිබුණොත් තමයි මේ ක්‍රමයට direct speech එක තිබුණොත් තමයි ලේසියෙන්ම indirect speech එක ලියා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ direct speech එක මේ ක්‍රමයට ලැබුණොත් අපිට වැඩි ලේසියෙන් වඩා ලේසියෙන් අපිට reported speech එක ලියා ගන්න හැකියාවක් ලැබෙනවා. අපි ඉස්සර ක්‍රම ටික කතා කරලෙමු. ඊට පස්සේ ඒවා කොහොමද හරවන්නේ කියලා අපි කතා කරමු. statement එකක් විදිහට පුතේ direct speech එක ප්‍රකාශ වෙනවා නම් ඉදිරිපත් වෙනවා නම් this is the method මේ තමයි ක්‍රමය. එතකොට හොඳට අඳුන ගන්න මෙන්න මේ තියෙන ටික. මුලින්ම she කියලා ස්පීකර් ඉන්නවා, කතිකයා ඉන්නවා, කතා කරන කෙනා ඉන්නවා. ඊට පස්සේ said කියලා reporting verb එකක් තියෙනවා. ඒ පද මම පසු අඳුනනවා පුතේ. දැන් ලියන්න අවශ්‍ය නැහැ ඒක. she said කියන එක තමයි අර වීඩියෝ එකේ කතා කරපු reporting phrase එක වෙන්නේ. ඔයාලා දන්නවා phrase එකක් කියන්නේ පුතේ වාක්‍ය ඛණ්ඩයක්නේ. වචන දෙකක් හෝ වැඩි සංඛ්‍යාවක එකතුවක් නේද? එතන මෙතන වචන දෙකක් තියෙනවා. ඒ කියන්නේ මේක phrase එකක් වෙනවා ඉබේටම. එතකොට she said කියලා ඇය කිව්වා. ඇය කිව්වා කියලා කතිකයා හා සම්බන්ධ ක්‍රියාපදයක් සමග දීලා දෙනවා ෆ්‍රේස් එක. ඊට පස්සේ පුතේ අනිවාර්යයෙන්ම කමාවක් යෙදෙනවා. අනිවාර්යයෙන්ම කමාවක් යෙදෙනවා. ඊට පස්සේ ඉන්වර්ටඩ් කමාස් ඇතුලේ එහෙම නැත්නම් උද්දෘත පාඨ යටතේ එහෙම නැත්නම් උඩුකමා යටතේ කොටින්ම කියනවා නම් 66යි 99 යටතේ quotation එක එහෙම නැත්නම් උපුටා ගැනීම යා කියපු දේ ඒ විදිහටම අකුරක්වත් වෙනස් කරන්නේ නැතුව අපි ලියනවා. අවසානයේ full stop එකක් දානවා. she said ඇකියුවා I have an idea now. මට දැන් අදහසක් තියෙනවා. මට දැන් අදහසක් තියෙනවා. ඕක තමයි ස්ටේට්මන්ට් එකක් විදිහට ප්‍රකාශ කරොත් direct speech එක ලියන විදිය. ප්‍රකාශනයක් විදිහට direct speech එක ප්‍රකාශ කරන විදිහ තමයි පුතේ මේ පළවෙනි අංකයෙන් මම දක්වලා තියෙන්නේ. දැන්ම ලියන්න එපා. මම දෙනවා වෙලාව ලියන්න. ඉස්සෙල්ලා බලමු ක්‍රම ටික. As a dialogue දෙබසක් විදිහට. right? ඔයාලා දන්නව දෙබස් කොහොමද ලියන්නේ කියලා නේද? මුලින් චරිතය ඉන්නවා, character එක තියෙනවා. ඊට පස්සේ පොඩි space එකක් ඉඩක් තියෙනවා. ඊට පස්සේ colon mark එකක් දෙතිත තියෙනවා. ආපහු ඉඩක් තියලා එයා ප්‍රකාශ කරන දේ දෙනවා. එහෙමනේ ඩයලොග් එකක් ලියන්නේ. ඔය ඩයලොග් එකක් විදිහටත් පුතේ direct speech ප්‍රශ්න ඉදිරිපත් වෙන්න පුළුවන්. as an example in 2016 2016 අවුරුද්දේදී ඒ විදිහට තමයි ප්‍රශ්න ඉදිරිපත් වුනේ. මම ඒකේ තිබුණ වාක්‍යයක්ම තමයි මේ ගත්තේ. ඒකේ father අහනවා තාත්තා තමයි චරිතය වෙන්නේ. right? ඊට පස්සේ colon එකක් තියෙනවා ඉස්සරහින්. ඊට පස්සේ එයා ප්‍රකාශ කරපු දේ තියෙනවා at what time did you come home? ඔයා කීයටද ගෙදර ආවේ? ඔයා කීයටද ගෙදර ආවේ කියලා එයා ප්‍රකාශ කරපු දේ තියෙනවා. right? ඔය තමයි ඩයලොග් එකක් විදිහට ඉදිරිපත් කරන හැටි. එතකොට ස්ටේට්මන්ට් එකකට වඩා වෙනස මොකද්ද මේකේ?
කමාවක් නැහැ, ඉන්වර්ටඩ් කමාස් නැහැ. කමාවක් නැහැ, ඉන්වර්ටඩ් කමාස් නැහැ. අර ඩොට් එක තමයි ඒ වෙනුවට තියෙන්නේ. okay අර තව එකක් මොකද්ද? රිපෝටින් verb එකකුත් නැහැ පුතේ. said වත්, asked වත්, ඊට පස්සේ explained වත් ඒ විදිහට රිපෝටින් verb එකක් සඳහන් වෙන්නේත් නැහැ. චරිතය තියෙනවා father, කෝලන් එකක් තියෙනවා තිත් දෙක. ඊට පස්සේ යා කෙලින්ම ප්‍රකාශ කරපු දේ තියෙනවා. මේ විදිහටත් අවුරුදු කීපයකදී ඇවිල්ලා තියෙනවා ප්‍රශ්න. 2018 2016 වගේ අවුරුදු වල මේ ක්‍රමයට තමයි පුතේ ප්‍රශ්නේ ඉදිරිපත් උනේ. third method speaker within brackets ඒ කියන්නේ කතා කරන කෙනා ප්‍රකාශ කරන කෙනා කතිකයා වරහන් තුල දක්වන ක්‍රමයකුත් ඉදිරිපත් වුණා 2017 අවුරුද්දේ. මෙන්න මේ විදිහට මුලින්ම ප්‍රකාශ කරන quotation එක තියෙනවා පුතේ people will love it. මිනිස්සු ඒකට කැමති වේවි. ඒක ඉදිරිපත් කරේ කවුද කිව්වේ කවුද කියන එක ඈතින් වරහන් ඇතුලේ දක්වලා තියෙනවා the daily news පත්තරයක් පුතේ මේක පත්තරයක නමක් ඒ නිසා තමයි පළවෙනි අකුරු ඔක්කොම කැපිටල් වලින් තියෙන්නේ daily news කියන පත්තරය තමයි මේක ප්‍රකාශ කරලා තියෙන්නේ ඔන්න ඔය ක්‍රමයට 2017 අවුරුද්දේදී ආවා හතරවෙනි ක්‍රමයේ යල්පැන ගිය ක්‍රමයක් that is very old method in a speech bubble මේක ආවේ පුතේ 2008 සහ 2010 කියන අවුරුදු වලදී පමණයි right 2008 අවුරුද්දේ දුන්න උදාහරණය මම දෙන්නම් මෙන්න මේ විදිහට ගෑන් ළමයෙක්ගේ රූපයක් තිබුණා. ඒ රූපේ හොයාගන්න බැරි වෙච්ච නිසා මේ මෙහෙම ගෑන් ළමයෙක් ගත්තේ. ඊට පස්සේ මෙන්න මේ විදිහේ ස්පීච් බබල් එකක් පෙන්නනවා. ඒක ඇතුලේ තියෙනවා එයා මොකද්ද ප්‍රකාශ කරන්න කියලා. I can write a beautiful story. ඒකේ තිබ්බ විදිහටම තමයි මම මේ ගත්තේ හැම එකක්ම. right? ඒ අවුරුදු වලට අදාළව I can write මට ලියන්න පුළුවන් a beautiful story ලස්සන කතන්දරයක් කියලා එයා ප්‍රකාශ කරන දේ ස්පීච් බබල් එකක් ඇතුලේ තියෙනවා. පුතේ මේ ක්‍රම වලින් මොන ක්‍රමයට තිබුණා? ඒ කියන්නේ ස්පීච් බබල් එකක් විදිහට මේ අවුරුද්දේ දුන්නොත් ඒත් ඔයා මේක ස්ටේට්මන්ට් එකක් විදිහට හිතෙන් හරි පේපර් එකේ පැත්තකින් පැන්සලෙන් ලියාගෙන හරි කමන්නේ හරව ගන්න ඕන. තුන්වෙනි ක්‍රමයට දුන්නත් ඔයා පළවෙනි ක්‍රමයට හිතෙන් හරි හරව ගන්න ඕන. දෙවෙනි ක්‍රමයට දුන්නත් පළවෙනි ක්‍රමයට හරව ගන්න. මොකද මේ ස්ටේට්මන්ට් එකක් විදිහට දෙන ක්‍රමයේ තමයි පුතේ ලේසියෙන් අපිට රිපෝටඩ් ස්පීච් වලින් ලියන්න පුළුවන් වෙන්නේ. right අනිත් ඒවාත් ඉතින් ලියන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි වැඩේ ලේසි වෙනවා අපිට ඒක ස්ටේට්මන්ට් එකක් විදිහට හරවගෙන හිටියොත් එහෙම. right ඔන්න ඔය ක්‍රම හතර තමයි ප්‍රධාන වශයෙන්ම පුතේ මෙච්චර අවුරුදු ගානකදී ඉදිරිපත් වෙලා තියෙන ක්‍රම ඩිරෙක්ට් ස්පීච් ප්‍රශ්න. right මොකද අපි ලියාගමු ඉක්මනට. මේක ලියන්න මම දෙන්නම් විනාඩි 3ක් 3 minutes විනාඩි 3 ලියමු. ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඕනේ. okay නැත්නම් අද විභාගෙන්ද මගේ පාඩම යන අතරේ ගණන් හදනවත් දන්නේ නැහැ පැත්තකින්ද නෑනේ
Okay. All right. Okay, Manushi. Right. Okay. I go forward. Right, Anjana. Everything we speak directly අපි කෙලින්ම ඍජුවම කතා කරන හැම දෙයක්ම තව කෙනෙකුට ඇහෙන විදිහට is a direct speech ඍජු කතනයක් එහෙම නැත්නම් direct speech එකක් වෙනවා පුතේ ප්‍රකෘති කතනයක් කියලා තෝග අඳුන්වනවා so what do we speak ඉතින් අපි මොනවද කතා කරන්නේ right අපි කටින් නිකුත් වන වචනමය ප්‍රකාශනයන් වර්ග තුනක් තියෙනවා පුතා අපේ කටින් නිකුත් වන වචනමය ඒ කියන්නේ වචන විදිහට ප්‍රකාශ කරන අදහස් වර්ග තුනක් තියෙනවා මොන භාෂාව ගත්තත් right හරියට මෙන්න මේ වගේ මොනවාද නැට කටුස් කෙනෙක් තමයි කතා කරන්නේ right එයා කියන මෙන්න මෙහෙම දෙයක් එයා කතා කරනවා sentences එයා වාක්‍ය කතා කරනවා දැන් අර ක්ලාස් එකේ වගේ ප්‍රශ්න අහලා උගන්වන්න විදිහක් නැහැ නේ so පිස්සෙක් වගේ මම කියවගෙන යනවා ඈ okay එතකොට ඇටකටුස් මොකද කියන්නේ එයා වාක්‍ය කතා කරනවා නේ පුතේ sentences අපි 90%ක්ම අපේ ජීවිතයේදී අපි කතා කරන්නේ sentences වාක්‍ය තමයි කතා කරන්නේ right හරියට මෙන්න මේ වගේ වාක්‍ය I like apples කියද්දී I කියන්නේ subject එක නේ like verb එකනේ apples කියන්නේ object එක එතකොට ඒක වාක්‍යයක් මේ චූටි ගෑනු ළමයා වාක්‍ය කතා කරනවා බලන්න අපිට ඇහෙනවා ඒකනේ අපිට ඇහෙනව නේද ඒ කියන්නේ ඒක direct speech එක නේ පුතේ I like oranges එයා කියන දේ අපිට ඇහෙනවා ඒ කියන්නේ ඒක direct speech එක එයා කතා කරන්නේ sentences එයා වාක්‍යයක් කියන්නේ ඒක අපිට කෙලින්ම ඇහෙනවා ඒ නිසා පුතා ඒක direct speech එකක් වෙනවා I like fruit salad එයා sentence එකක් ප්‍රකාශ කරේ එයා කියන දේ කෙලින්ම අපිට ඇහෙනවා ඒක ඒ නිසා direct speech එකක් වෙනවා okay ඔන්න ඔය විදිහට අපිට sentences නැත්නම් වාක්‍ය කතා කරන්න පුළුවන් right දෙවෙනි වර්ගය questions නොහොත් ප්‍රශ්න නේද ප්‍රශ්න හරියට මේ වගේ do you like broccoli කියන්නේ ප්‍රශ්නයක්නේ ඔයා broccoli වලට ආසද ඔයා අයිස්ක්‍රීම් වලට කැමතිද ප්‍රශ්නයක් එයා අහන දේ අපිට කෙලින්ම ඇහෙනව නේ පුතේ එයා අහන දේ අපිට කෙලින්ම ඇහෙනවා ඒ කියන්නේ ඒක direct speech එකක් do you like donuts එතකොට එයා ප්‍රශ්නයක් අහන්නේ අහන ප්‍රශ්න අපිට කෙලින්ම ඇහෙනවා ඒ නිසා ඒක direct speech එකක් direct speech එක ඉදිරිපත් වෙන්නේ පුතේ ප්‍රශ්නයක් විදිහට as a question ප්‍රශ්නයක් විදිහට තමයි ඒක ඉදිරිපත් වෙන්නේ කෑම පෙන්නන්නේ අමාරු දින්න කෑම පෙන්නන්නේ right third one තුන්වෙනි එක imperatives දැන් මේ වගේ ලොකුවට මම කතා කරන්නේ නැහැ පුතේ ක්ලාස් එකේ මේව කතා කරලා තියෙන නිසා වර්ග ටික හඳුන්වා දීම පමණයි මම මේ කරන්නේ මතකයිද imperatives can you remember the imperatives imperatives කියන හඳුන්වන්නේ මෙන්න මේවානේ
imperatives කියලා හඳුන්වනවා මොනවාද පස්සට එන්න බෑ මට instructions කියන්නේ පුතේ උපදේශ advice කියන්නේ උපදේශ අවවාද right commands කියන්නේ විධාන අන්න ඒ වගේ ඒවා තමයි පුතේ අපි imperatives කියලා හඳුන්වන්නේ මේ වගේ මොකද කරන්නේ tell people what to do මොකද්ද කරන්න ඕනි කියලා මිනිස්සුන්ට අපි කියනවා right ඔයාලට මතක ඇති පුතේ විධානයක් එහෙම නැත්නම් imperative එකක් අපි ඉදිරිපත් කරන්නේ verb එකකින් ආරම්භ කරලා නේද ක්‍රියාපදයකින් ආරම්භ කරලා තමයි අපි imperative එකක් ඉදිරිපත් කරන්නේ right මේ වර්ග තුන පිළිබඳ මේ වගේ තියෙන ස්වභාවය මේ එකින් එක අපි වෙන වෙනම කතා කරනවා ඉදිරියේදී right sentence තමයි ඊගා මාතෘකාව වෙන්නේ එතනදී මම sentence එකක් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරලා තමයි direct speech එක indirect වලට හරවන්න බලාපොරොත්තු වෙන්නේ right ඒ නිසා බය වෙන්න එපා questions කියන්නේ මොනවද කියලා මම කතා කරනවා වෙනම imperatives කියන්නේ මොනවද කියලාත් වෙනම මම කතා කරනවා පාඩමට අවශ්‍ය වෙන නිසා අර මම මතකද පුතේ කිව්වා මම කතා කරනවා වේග වැඩි ඇහෙන්නේ නැහැ වගේ නම් කියන්න ඕනේ ඈ ඔයාලට මතකද මම කිව්වා පුතා 2020 අවුරුද්දේදී that means in last year ගිය අවුරුද්දේදී reported speech ප්‍රශ්නයක් ආවේ නැහැ right reported speech ප්‍රශ්නයක් ආවේ නැහැ ගිය අවුරුද්දේ ඒ වෙනුවට ආවේ reported speech වල කොටසක් කියලා මම කිව්ව නේද ඒ තමයි මෙන්න මේ කොටස ඒ කියන්නේ පුතා questions අපි direct speech එකක් විදිහට ප්‍රශ්නයක් ආපුවාම direct speech එකක් විදිහට ප්‍රශ්නයක් නම් ලැබෙන්නේ අපි ඒක indirect speech වලින් ලියන්න ඉගෙන ගන්නවා. හැබැයි එහෙම පරිවර්තනය කරන්න ඉගෙන ගන්න කලින් ප්‍රශ්න කියන්නේ මොනවද කියලා අපි කතා කරනවා. ප්‍රශ්නයක් කොහොමද හැදෙන්නේ? ප්‍රශ්නයක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා කතා කරනවා. අන්න ඒ සුළු කොටස තමයි පුතේ විභාගෙට ආවේ. ඒකද ගිය අවුරුද්දේ පේපර් එක හරිම ලේසි. right කොරෝනා නිසා මේ අවුරුද්දෙත් බොහෝ දුරට ඒ විදිහට වෙයි. right ඒ නිසා ගිය අවුරුද්දේ ආපු ප්‍රශ්නේ ලේසි නිසා ප්‍රශ්න සෑදීම කියන මේ ලොකු පාඩමේ චූටි කොටසක් තමයි ආවේ right මේ ගැනත් මම කතා කරනවා පාඩමේදී so don't worry වෙන්න එපා වීඩියෝ බලමු watch my video මගේ වීඩියෝ එක බලන්න එක command එකක් නේ listen to me බලන්න හැම එකම පුතේ verb එකකින් ක්‍රියාපදයෙන් තමයි පටන් ගන්න smile full stop එකක් තියන්න ඕනේ වාක්‍යයක විදිහටම සමහර ලාවට අපි exclamation mark එකක් එහෙම නැත්නම් විස්මයාර්ථ ලකුණක් හර්ෂයාදී ලකුණක් යොදනවා imperative එකට පස්සේ open කියලා verb එකකින් තමයි පටන් ගන්න පුතේ open the book ඇත්තටම ගත්තාම right ඇත්තටම ගත්තාම පුතේ ඔයාලට පේනවා ඇති කියලා මම හිතනවා මේ තියෙන sentence එක ගන්න පුතේ you කියන්නේ subject එක sentence එක you open the book ඔයා පොත විවෘත කරන්න නැත්නම් ඔයා පොත විවෘත කරනවා කිව්වහම පුතේ ඒතර මේ sentence එකේ you තමයි subject එක වෙන්නේ okay open තමයි verb එක වෙන්නේ එතකොට මේ තියෙන්නේ පුතා මෙයා කියන්නේ කවුද sentence එක වාක්‍යයක් තමයි ඔය තියෙන්නේ හැබැයි imperative එකක් කියන්නේ පුතේ මෙන්න මේ subject එක අපි අයින් කරමු සාමාන්‍ය වාක්‍යයක තියෙන subject එක අයින් කරාම පටන් ගන්න කාගෙන්ද මෙන්න මේ verb එකෙන් තමයි පටන් ගන්නෙ open the book පොත විවෘත කරන්න එතකොට ඒක විධානයක් වෙනවනේ නේද අන්න එතකොට පුතා මේ හැදෙන කොටස තමයි අපි imperative එකක් විදිහට හඳුන්වන්නේ so imperatives වලට පුතේ subject එකක් නෑ verb එකෙන් තමයි හැමතිස්සෙම යාව ආරම්භ වෙන්නේ okay open the book you open the book නෙමෙයි open the book උපදේශ සඳහා භාවිතා කරන imperatives ටික stir the egg and milk together invitation සඳහා කියන්නේ ආරාධනා සඳහා භාවිතා කරනවා come to my birthday මගේ උපන්දින සාදයට එන්න ඉල්ලීමක් සඳහා stop feeding the dog බල්ලට කෑම දෙන එක නවත්තන්න යෝජනා සඳහා භාවිතා කරනවා enjoy your holiday වාගේ නිවාඩු දවසින් විනෝද වෙන්න වඩා ආචාරශීලීව imperative එක ලබා දෙන්න නම් please කියලා වචනයක් අපි එකතු කරනවා please put down your phone කරුණාකර ඔයාගේ phone එක පැත්තකින් තියන්න මෙච්චර දුරට අපි යන්නේ නැහැ විභාගෙදී ඒ නිසා බය වෙන්න එපා
imperative එකක් කියන්නේ මොකක්ද කියලා අඳුනගත්තා නම් පාඩමේදී හොඳටම ඇති. right ඔන්න ඒ විදිහට පුතා වර්ග තුනක sentences questions imperatives කියන ආකාර තුනේ වර්ග තුනක direct speeches ඔයාලට විභාගෙදී ලැබෙන්න පුළුවන් right විභාගෙදී සමහර අවුරුදු වල දීලා තියෙනවා පුතේ sentences අවුරුදු දෙකකදී ලබා දීලා තියෙනවා questions හැබැයි මේ වෙනකන් තාම imperatives විභාගෙට ඇවිල්ලා නැහැ හැබැයි but you should learn ඔබ ඉගෙන ගත යුතුයි පුතේ කොහොමද sentence එකක් කොහොමද sentence එකක් කොහොමද sentence එකක් reported speech වලින් ලියන්නේ question එකක් reported speech වලින් කොහොමද ලියන්නේ imperative එකක් කොහොමද reported speech වලින් ලියන්නේ කියන මේ වර්ග තුනම ඔබ සක්සුදක්සේ දැනගත යුතුයි right you have to learn well you have to learn all these three මේ තුන් දෙනාම how to make them indirect speeches right indirect speeches කොහොමද හැදෙන්නේ කියලා මේ තුන් දෙනාම දැනගත යුතුමයි මම හිතන්නේ මේක තව ලිව්වේ නැහැ එහෙනම් ඉක්මනට ලියාගමු everything we speak directly is a direct speech so what do we speak කියලා රූපයක් නම් අවශ්‍ය වෙන්නේ නැහැ වර්ග තුන ලියා ගන්න පුතේ මම ඉදිරියෙන් examples තුනක් type කරන්න යන්නේ sentence එකට උදාහරණයක් දෙන්නම් මම we learn English well අපි හොඳින් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා ඒක මම question එකක් විදිහට හරවන්නම් okay do you learn English well ඔයා හොඳට ඉංග්‍රීසි ඉගෙන ගන්නවද imperative එකක් විදිහට මම දුන්නත් learn English well හොඳින් ඉංග්‍රීසි ඉගෙන ගන්න. හොඳින් ඉංග්‍රීසි ඉගෙන ගන්න. example තුනත් එක්කම ලියා ගන්න පුතේ. You can't write the videos ටික ලියන්න බෑනේ. ඒ නිසා තමයි examples තුනක් දුන්නේ මම. Okay, finish.
right. Okay. දර බලන්න පුතා මේක. අපි direct speech වාක්‍යයක් indirect speech බවට පරිවර්තනය කරනවා. ඒක තමයි විභාගයේදී අපි කරන්න යන්නේ. Okay, that is what you do at the examination. එම දී ඇති ප්‍රකාශය sentence, question හෝ imperatives වෙන්න පුළුවන්. අර අපි කලින් කතා කරා වගේ ආකාර තුනෙන් ඕනෑම ආකාරයක් direct speech එකක් විදිහට එන්න පුළුවන් indirect විදිහට හරවන්න කියලා. ඒ කුමන ආකාරයේ තිබුණත් ඒවා හැරවීම සඳහා පරිවර්තනය කිරීමට change කරන්න convert කරන්න පහත වගුව අත්‍යවශ්‍ය වෙනවා පුතේ. මේ මොන ආකාරයේ තිබුණත් මේ පහළෙන් මම දීලා තියෙන ඊගව ස්ලයිඩ් එකේදී දෙන ටේබල් එක වගුව නැතුව පුතේ මොනම එකක්වත් මොනම ආකාරයක්වත් reported speech වලින් නම් ලියා ගන්න ලැබෙන්නේ නැහැ. So this table is essential. මේ වගුව දැන ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. දැන් මේක ලියන්න ගත්තොත් රෑ 10 12 වෙනවනේ නේද? ඒ නිසා මම මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ඔයාලගේ group එකට දානවා. මේ වීඩියෝ එකක් දානවා ඔයාලගේ group එකට. okay ස්ක්‍රීන්ෂොට් එකකුත් දානවා. මේක ගොඩක් දෙනෙක් ගාව මේ table එක තියෙනවා. right ඒ නිසා එහෙම තියන අය ලියා ගන්න අවශ්‍යතාවයක් නැහැ. right මම print කරලා දීලා තියෙනවා මේ වගුව. ඒක තියන අය ලියා ගන්න ඕනේ නැහැ. හැබැයි මේ වගුව නැති අය පුතේ අනිවාර්යයෙන්ම ලියා ගන්න ඕනේ. මම විශේෂ කාරණා කීපයක් පැහැදිලි කරනවා මෙන්න මේ වගුවේ. right හොඳට මේක මතක තියාගන්න පුළුවන් නම් පුතේ if you can මේක ලොකු කොලයක ලියලා ඔයාලා පාඩම් කරන තැන අලව ගන්න කවදාවත් ඒක අපරාධයක් වෙන්නේ නැහැ. අනිවාර්යෙන් එහෙම තිබුණොත් මතක හිටි මේ වගුව කටපාඩම් කර ගැනීම පුතේ අනිවාර්යයි. right ඔයාලා reported speech ප්‍රශ්නේ හොඳටම ගොඩ දා ගන්න ඕන නම් විභාගෙදී අනිවාර්යෙන් මේ ටික කටපාඩමෙන් තියෙන්න අවශ්‍යයි. okay මුලින්ම පුතා direct speech එකක් indirect speech එකක් බවට හරවද්දී right මම මේ හරවන හැටි දීලා තියෙන්නේ තප්පරයක් දෙන්න පුතේ. okay කොහොම පේනව නේද ස්ක්‍රීන් එක? කලින් දාපු එක ලියන්න ඒක ලියමුද? මට ලියන්න කියන නැත්නම් තුමුණා. අකල මේක ලියා ගන්නද? විනාඩිය ලියන්න විනාඩිය. අපි direct speech වාක්‍යයක් indirect speech වලට පරිවර්තනය කරනවා. ඒ ටික ලියා ගන්න ටක් ගාලා සුරුස් දාලා. okay right මේකේ අදහස් කීපයක් මම පැහැදිලි කරනවා පුතා. direct speech එකක් indirect speech එකක් බවට හරවද්දී okay direct speech එකක් indirect speech එකක් බවට හරවද්දී මේ තියෙන්නේ direct speech එකේ එන්න පුළුවන් tenses ටික right direct speech එකේ එන්න පුළුවන් tenses ටික තමයි මේ තියෙන්නේ.
ඒක indirect speech එක විදිහට convert කරද්දී how you should write ඔබ ලියන්න ඕනේ මොන ආකාරයෙන්ද කියලා තමයි මේ මෙහා පැත්තේ අංක 90 දීලා තියෙන්නේ. මම එකක් කියන්නම්. direct speech එකේ පුතේ present tense එකක් simple present tense එකක් තිබුණොත් ඒක indirect speech එකට යද්දී simple past tense එකක් බවට හැරෙන්න ඕනේ. present tense තිබුණොත් past tense විදිහට ලියවෙන්න ඕනේ. simple past tense එකක් තිබුණොත් එහෙම past perfect විදිහට ලියවෙන්න ඕනේ. right? ඊට පස්සේ simple future tense එකක් තිබුණොත් එහෙම simple future tense මයි. හැබැයි පුතේ මෙන්න මේ will කියන ක්‍රියාපදය would විදිහට වෙනස් වෙනවා. එච්චරයි වෙනසකට වෙන්නේ. ඊට පස්සේ present continuous තිබුණොත් එහෙම past continuous බවට හැරෙන්න ඕනේ. past continuous තිබුණොත් එහෙම ආකාර දෙකකින් වාට ලියන්න පුළුවන්. ඒ තමයි past continuous විදිහටම ලියුවත් කමක් නැහැ. හැබැයි past perfect continuous විදිහට ලියුවොත් තමයි වඩා සාර්ථක වෙන්නේ. ඊට පස්සේ future continuous තිබුණොත් ඒත් පුතේ future continuous මයි අංක 6 number 6. හැබැයි will කියන එක ආපහු would විදිහට වෙනස් වෙනවා. ඔයාලට පේනවා පුතේ will be watching කියන එක would be watching විදිහට වෙනස් වෙලා තියෙන එක විතරයි වෙන්නේ. present perfect තිබුණොත් එහෙම past perfect බවට හැරෙනවා. past perfect තිබුණොත් එහෙම past perfect විදිහටම ලියන පුතේ tense එකේ වෙනසක් වෙන්නේ නැහැ. ඔයාලට පේනවා had watched කියලා තිබුණොත් එහෙම මෙතන තියෙන්නේ had watched කියලාම තමයි. ඊට පස්සේ future perfect තිබුණොත් පුතේ future perfect මයි. හැබැයි ආපහු අර විදිහට will කියලා තිබුණොත් එහෙම would විදිහට හැරෙනවා. මෙන්න මේ විදිහට මතක තියාගන්න will කියලා තියෙන හැම තැනකදීම එක would විදිහට හැරවෙන එක විතරයි වෙන්නේ. වෙන කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ ක්‍රියාපදයට. okay? එතකොට tense එක කොහොමද වෙනස් වෙන්නේ කියලා තමයි මම මේ මුල්ම කොටු දෙකේ දීලා තියෙන්නේ. එතනින් එහාට ගියපුවාම මෙන්න මේ verbs ටිකත් පුතේ වෙනස් වෙනවා. මොනවද? am is කියන ඒවා තිබුණොත් එහෙම was විදිහට වෙනස් වෙනවා. are කියලා තිබුණොත් were විදිහට වෙනස් වෙනවා. was were කියලා අතීත කාලෙන් තිබුණොත් had been විදිහට වෙනස් වෙනවා. do hari does hari තිබුණොත් did විදිහට වෙනස් වෙනවා. did තිබුණොත් had done විදිහට වෙනස් වෙනවා. have has තිබුණොත් had විදිහට වෙනස් වෙනවා. had තිබුණොත් had කියලා ස්වරූප දෙකකින් ක්‍රියාපදය වෙනස් වෙනවා. right? එතකොට අමතර ක්‍රියාපද ටිකක් මෙතන දීලා තියෙනවා කොහොමද වෙනස් වෙන්නේ කියලා. modal helping verbs තිබුණොත් ඒවත් වෙනස් වෙනවා පුතේ මෙන්න මේ විදිහට. මම පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඔයාලට වීඩියෝ එක බලලා හරි මම ස්ක්‍රීන්ෂොට් එකක් දාපුවාම ඔයාලට බලා ගන්න පුළුවන්. right? මෙන්න මේ ටික පුතේ adverbs නොහොත් ක්‍රියා විශේෂණ වෙනස් වෙන ආකාරය තමයි මේ දීලා තියෙන්නේ. right? ක්‍රියා විශේෂණ තිබුණොත් ඒවා වෙනස් වෙන ආකාරය තමයි මේ දීලා තියෙන්නේ. direct speech එකේ today කියලා තිබුණොත් එහෙම පුතේ ඒක indirect speech එකට යද්දි that day විදිහට වෙනස් වෙනවා. yesterday තිබුණොත් the day before වෙනවා. tomorrow තිබුණොත් the following day එහෙම නැත්නම් next day වෙනවා. ඔය විදිහට වෙනස්කම් ගණනාවක් සිද්ධ වෙනවා මේ වගුවේ දීලා තියෙන විදිහට. දැන් ඔයාලට තේරෙයි මේ ටේබල් එක කටපාඩම් කර ගැනීම මතක තබා ගැනීම කොච්චර වැදගත් වෙනවද කියලා. ඇයි මේ වගුවෙන් තමයි පෙන්වන්නේ පුතේ direct speech එක ආවොත් යමක් ඒක indirect speech එක ලියද්දි කොහොමද වෙනස් කරන්නේ කියන කාරණේ. right? ඒ නිසා ක්ලාස් එක ඉවරුනහම මේක මම දාපුවාම නිවාඩු දවසක් අරගෙන පොතේ ලියා ගන්න සහ පාඩම් කරගන්න. okay? දැන් තව ගැටලුවක් මෙතනදී මතුවුණා නේද? මේ present continuous මොකද්ද? what is present continuous? past continuous වෙනවා කියන්නේ මොකද්ද? past perfect කියන්නේ මොකද්ද? tenses මතක නැත්තම් එහෙම හිතෙනවා අනිවාර්යයෙන්ම මම පුතා. හරිද? tenses ටික මතක නැත්තම් අනිවාර්යයෙන්ම මේ විදිහට නම් පිළිබඳ ගැටලුවක් මතුවෙනවා. tenses මතක කෙනෙක්ට මේක nothing. tenses මතක කෙනෙක් ඉන්නවා නම් මෙතන this is nothing for him or her. right? present continuous, past continuous, simple present tense, simple future. ඔය නම් nothing කටපාඩම් කෙනෙකුට tenses ටික. right? tenses අමතක කෙනෙක් ඉන්නවා නම් එයාට මතක් කරගන්න මෙන්න මේ විදිහේ මොකද්ද ෆෝමැට් එකකුත් මම ලබා දෙනවා. ඔයාලට මතක ඇති tenses වලදී පුතේ ප්‍රධාන වශයෙන් කාලයන් තුනක් තිබුණා. ප්‍රධාන වශයෙන් කාලයන් තුනක් තිබුණා. present tense, past tense සහ future tense කියලා. වර්තමාන කාලය මේ දැන් සිද්ධ වෙන දේවල්, past tense සිද්ධ වෙලා ඉවර දේවල්, future tense අනාගතයේ සිද්ධ වෙන්න තියෙන දේවල්. ඔය හැම එකක්ම ඔය හැම tense එකක්ම ප්‍රධාන tenses තුනෙන් හැම එකක්ම පුතේ ආපහු ස්වරූප හතරකින් වෙන් වුණා මතක ඇති. right? ඒ හතර දෙනාට නම් හතරකුත් දුන්න මතකයිද? simple tense එතකොට simple present tense වෙනවා එක. මම example එකකුත් දීගෙනමයි යන්නේ. right? present continuous tense, present perfect tense, present perfect continuous tense. අතන කියපු නම් ටික තමයි ආපහු මේ සඳහන් වෙන්නේ. උදාහරණ තියෙන්නේ කහ පාටින්. okay? ඊට පස්සේ past වලත් ඒ විදිහටම හතර දෙනෙක් ඉන්නවා. simple past tense, past continuous, past perfect continuous විදිහට. future වලත් ඒ හතර දෙනාමයි ඉන්නේ. future simple, future continuous, future perfect continuous කියලා ස්වරූප
ඔක්කොම 12ක් තියෙනවා ඇක්ටිව් වොයිස් වාක්‍යවල ස්වරූප ටික තමයි මම මේ දීලා තියෙන්නේ. එතකොට මේ නම් 12 සහ මේ නම් 12 යටතේ සුදු පාටින් තියෙන නම් ටිකනේ පුතේ. ඒ නම් 12 යටතේ ලියනු ලබන වාක්‍ය රටා ටික තමයි මේ කහ පාටින් තියෙන්නේ. මෙන්න මේ වගේ මේ දීලා තියෙන වාක්‍ය රටාවල පුතේ ක්‍රියාපදයේ තමයි අපිට අතනට ඕනි. අර වගුවේ වෙනස් කරේ මොනවද ක්‍රියාපදේ? රයිට්ස් තිබුණොත් මොකක් විදියටද ලියවෙන්න ඕන? රයිට්ස් තිබුණොත් ඒක රෝට් විදියට තමයි ලියවෙන්න ඕන. right? is writing තිබුණොත් පුතේ ඒක ලියවෙන්න ඕනේ was writing විදියට. right? has written කියලා තිබුණොත් එහෙම ඒක ලියවෙන්න ඕනේ had written විදියට. ඔන්න ඔය විදිහට මේක තිබුණොත් මේක තිබුණොත් මේක කියලා අපි මාරු කිරිල්ලක් තමයි වෙන්නේ. මේ එක ටෙන්ස් එක මොකද කරන්නේ අපි? මාරු කරනවා තවත් ටෙන්ස් එකකට. හැබැයි දීලා තියෙන ටෙන්ස් එක මොකක්ද කියලා අඳුන ගන්න පුළුවන් වෙන්නත් ඕනේ. ඒක මාරු කරන්නේ මොකේටද කියලා අඳුන ගන්නත් පුළුවන් වෙන්නත් ඕනේ. ඒක අඳුර ගන්න පුළුවන් වෙන්න නම් පුතේ මේ ස්ක්‍රීන් එකේ තියෙන ටෙන්සස් 12 හොඳටම දැනගෙන ඉන්න සිද්ධ වෙනවා නේද? අනිවාර්යෙන් දැනගෙන ඉන්න සිද්ධ වෙනවා. මේකෙත් මම ස්ක්‍රීන්ෂොට් එකක් දානවා. ඒකත් හොඳට බලා ගන්න. okay ඔන්න මම මුලින්ම පටන් ගන්නවා පුතේ sentences එහෙම නැත්නම් වාක්‍ය කොහොමද පරිවර්තනය කරන්නේ කියලා. right? ඒ නිසා rule දෙකක් විතර අතහැරලා number 1 කියලා දාලා ලියා ගන්න පුතේ sentences නොහොත් වාක්‍ය. දැන් අපි මේ බලන්න යන්නේ වාක්‍යයක් කොහොමද පරිවර්තනය කරන්නේ කියලා. ඊතලයට ඇනිමේෂන් එකක් දාන්න අමතක වුණා. ඒක තමයි ඊතලේ තාම තියෙන්නේ පේන්න. okay okay right sentences කියන්නේ වාක්‍ය නේද පුතේ? ඒ කියන්නේ subject එකෙන් පටන් ගන්න එහෙම නැත්නම් object එකෙන් පටන් ගන්න. subject එකෙන් පටන් ගන්නවා නම් active voice, object එකෙන් පටන් ගන්නවා නම් passive voice කියලා දන්නවනේ. හැබැයි මේ තාක් අවුරුද්ද ගානකට පුතේ passive voice වාක්‍ය ඇවිල්ලා නැහැ විභාගෙට. active voice විතරයි ඇවිල්ලා තියෙන්නේ. right? ඒ නිසා මම මුලින් සාකච්ඡා කරනවා active voice වාක්‍ය ගැන. අවසානයේදී මම passive voice වාක්‍ය හරවන්නේ කොහොමද කියලා කතා කරනවා. okay ඔන්න active voice sentence එකක් මම දෙනවා මෙන්න මේ විදිහට. right? direct speech වාක්‍ය තමයි මම මේ දෙන්නේ පුතා. direct speech වාක්‍ය. okay Surangi said පාටින් දීලා තියෙනවා මම කමා නිල් පාටින් inverted commas රතු පාටින් I තමයි subject එක පුතා තැඹිලි පාටින් තියෙනවා have තමයි verb එක රෝස පාටින් තියෙනවා and idea කියන්නේ පුතේ නාම පදයක් noun එකක් now කියන්නේ adverb එකක් අර වගුවේ තිබුණ ඒක මම කහ පාටින් දීලා තියෙනවා right Surangi said I have an idea now අර කලින් උදාහරණෙම තමයි මම මේ අරන් තියෙන්නේ මට දැන් අදහසක් තියෙනවා මෙන්න මේ විදිහේ sentence එකක් මේ විදිහේ වාක්‍යයක් පුතේ direct speech එකක් විදිහට ආවොත් ඒක වෙනස් කරන්න බොහොම simple method එකක් තමයි පාවිච්චි කරන්නේ වාක්‍ය හරවන එක තමයි පුතේ ලේසිම වෙන්නේ right එන්න මේ විදිහට වෙනස් වෙනවා ඒක. වෙනස් වෙන්න කලින් මම පද ටික අඳුන්වලා දෙන්නම්. පුතේ Surangi said කියද්දී අර කමාවට කලින් තියෙන ටිකට මම නමක් දුන්නා නේද? අපි ඒකට දෙන නම තමයි reporting phrase. ඒකට අපි දෙන නම තමයි reporting phrase. පුතේ මම මේක අර නැති වෙලා යන්න හදලා තියෙන්නේ. ඒ නිසා sentence කියලා දැන් මාතෘකාව ලියලා තියෙන්නේ. ඒ නිසා direct speech කියලා මේ උදාහරණ ලියා ගන්න ඉස්සෙල්ලාම Surangi said I have an idea now කියලා ලියලා ඒකේ Surangi said කියන එක මේ විදිහට කියන්න දෙයක් නැහැ මේ විදිහටම ලියා ගන්නකෝ Surangi said කියන්නේ reporting phrase එක
okay එතකොට reporting verb එක තමයි පුතේ කමාවට කලින් තියෙන්නේ සුරංගි කියන speaker සහ the verb she uses පාවිච්චි කරන ක්‍රියාපදයේ said කියන එක ඕකේදී සුරංගි said කියන එක reporting phrase එක වෙද්දී පුතේ reporting verb එක කියලා හඳුන්වන්නේ අපි මෙන්න මේ කොටස කමාවට කලින් තියෙන verb එක ක්‍රියාපදයේ තමයි reporting verb කියලා අපි හඳුන්වන්නේ said කියන එක reporting verb කියලාත් මාක් කරගන්නමයි පුතා reporting phrase reporting verb ඔය said කියන ක්‍රියාපදයට අමතරව තව verbs එන්න පුළුවන් කියලා අපි කතා කරා නේද? ඒ verbs ටිකත් මම පැත්තකින් දෙන්න ටක් ගාලා note කරගන්න. මෙතන තව එන්න පුළුවන්. ඕකේ වර්තමාන කාලේ එන්නත් පුළුවන් says කියලා. ඊට පස්සේ noted කියලා තියෙන්න පුළුවන් සඳහන් කරා. stated කියලා තියෙන්න පුළුවන් ඒත් සඳහන් කරා. ඊට පස්සේ explain කියලා තියෙන්න පුළුවන් පැහැදිලි කරා. right? ඊට පස්සේ asked කියලා තියෙන්න පුළුවන් ඇහුවා නැත්තම් කිව්වා මම මොන verb එක තිබ්බත් අපිට වැඩක් නැහැ right ඔය මොන verb එක තිබුණත් අපිට අදාළ නැහැ මොකද ඒ තියෙන එකම අපි එහෙමම ලියමු okay right ඔන්න එහෙනම් අතරින් එහාට යමු පුතේ දැන් ඔන්න reporting phrase සහ reporting verb කියන්නේ මොකක්ද කියලා අඳුරනවා okay දැන් අපි ආව කෙලින්ම ඔන්න indirect speech එකෙන් ලියන්නයි යන්නේ we are going to write the indirect speech එතකොට වෙන්නේ පුතා මෙන්න මෙහෙම සුළු වැඩක් වෙන්නේ කමාවට කලින් තියෙන ටික අකුරක්වත් වෙනස් කරන්න නැතුව ලියනවා okay කමාවට කලින් තියෙන ටික right අකුරක්වත් වෙනස් කරන්න නැතුව අපි ලියනවා ඔයාලට පේනවා සුරංගි සෙට් කියලා තියෙනවා සුරංගි සෙට් කියලා ඒ විදිහටම තියෙනවා මේ අපි කතා කරන්නේ වාක්‍ය වෙනස් වෙන්නේ කොහොමද කියලා තමයි questions වලට imperatives වලට ගියේ නැහැ ඊට පස්සේ පුතේ direct speech එකේ කමාවක් තියෙනවනේ අන්නේ කමාව අපි වෙනස් කරනවා that කියන වචනේ බවට මේක සිද්ධ වෙන්නේ වාක්‍යවල විතරයි ඈ that කියන වචනේ බවට වෙනස් වෙනවා inverted commas ටික අයින් වෙලා ගිහිල්ලා නේ මේ inverted commas ටික තව දුරටත් නෑ ඒවා ඉවත් වෙලා යනවා ආපහු නොඑන්නම දාලා යනවා යා I කියන කෙනා ඒ කියන්නේ තැඹිලි පාටින් ඉන්න සබ්ජෙක්ට් එකනේ පුතේ දැන් සුරංගි කිව්වා මට දැන් අදහසක් තියෙනවා එතකොට මට කියලා අදහස් කරන්නේ සුරංගිවනේ සුරංගි කෙලින්ම ප්‍රකාශ කරන දෙයක් මට කියන එකෙන් අදහස් කරන්නේ සුරංගි එයාමයි හැබැයි දැන් අපි මේක වෙන කෙනෙක් එක්ක කියන්නේ right සුරංගි ප්‍රකාශ කරපු දෙයක් විදිහට එතකොට තවදුරටත් I කියන කෙනා I විදිහටම ඉන්නේ නැහැ. අපි දැන් මේක වෙන කෙනෙක් එක කියද්දී අපි කියන්නේ කොහමද? ඇයට තිබුණ අදහසක්. ඇයට අදහසක් තිබුණා. ඒ නිසා පුතේ I වගේ සර්වනාම තිබුණොත් එහෙම ප්‍රකාශ කරන පුද්ගලයාට අදාළව යා වෙනස් කරනවා. මම එහෙම කිව්වේ ඇයි? සුරංගි ගැහැණු ළමයෙක් නිසා she වෙනවා. හැබැයි සුරංග කියලා තිබුණා නම් මොකද වෙන්නේ? he විදිහට වෙනස් වෙන්න ඕනේ. ඒක මං වගුවේ දුන්නේ නෑ නේ පුතේ. සර්වනාමය වෙනස් වෙන්නේ කොහොමද කියලා ටේබල් එකේ දුන්නේ නෑ නේද? ඇයි? because සර්වනාමය වෙනස් වෙන හැටි පුතේ මට වගුවක සඳහන් කරන්න බෑ. මොකද ප්‍රකාශ කරන පුද්ගලයා උදාහරණයෙන් උදාහරණයට වෙනස් වෙන්න පුළුවන් නිසා. එතනදී අපි මොලේ කල්පනා කරලා කවුද ඒ පුද්ගලයා කියලා හොයාගෙන එයාට දාලා සර්වනාමය වෙනස් කරන්න වෙනවා. have කියන්නේ පුතේ ක්‍රියාපදේ. වගුවේ පැහැදිලිව තිබුණා කොහොමද? have තිබුණා නම් එයා had කියන අතීත කාලයට හැරවෙන බව. an idea සුදු පාටින්ම තියෙනවා වෙනසක් නොවේ. කියන්නේ පුතේ නාමපද තිබුණොත් එහෙම ප්‍රකාශනය තුල එයාලා වෙනස් කරන්නේ නැහැ ඒ විදිහටම තියෙනවා. නාම විශේෂණ තිබුණොත් එයාලා වෙනස් කරන්නේ නැහැ ඒ විදිහටම අපි ලියනවා. now කියන්නේ අර වගුවේ තිබුණ වචනයක්. ඒ කියන්නේ adverb එකක් මේ තියෙන්නේ. බලන්න පුතේ now කියන එක වෙනස් වෙලා තියෙනවා then කියන adverb එක විදිහට. right? එහෙනම් ඔයා දැනගන්න ඕනේ ප්‍රධාන වෙනස්කම් මෙන්න මේවා. වාක්‍යයක් හරවද්දී කමාවට කලින් තියෙන ටික වෙනස් කරන්නේ නෑ. කමාව ඉවත් කරලා ඒ වෙනුවට that කියන වචනේ ලියනවා. inverted commas ටික අපි අයින් කරලා දානවා. සර්වනාම ගැළපෙන විදිහට වෙනස් කරනවා. ක්‍රියාපදය වගුවට අදාළව වෙනස් කරනවා. නාමපද නාම විශේෂණ ඒව මුකුත් වෙනස් කරන්නේත් නෑ. සහ ක්‍රියා විශේෂණ තිබුණොත් වගුවේ තියෙන ඒවා වගුවට අදාළව වෙනස් කරනවා.
full stop එක තිබ්බ විදිහටම එහෙමම තියෙනවා. ඔන්න ඔය වෙනස්කම් ටික හරියට කරගන්න පුළුවන් නම් ඔයා නිවැරදිව indirect speech එකක් ලිව්වා වෙනවා විභාගයේදී. එහෙනම් ඔයාලට මේකට ලකුණු දැනටමත් ඔයා ලකුණු එකක් ලබාගෙන ඉවරයි. Okay? right. ලස්සනට පැහැදිලිව පුතේ ලියාගමු. indirect speech එක ආපු හැටි. Okay? Finish. right. ඔන්න sentence එකක් කොහොමද හැරවෙන්නේ වාක්‍යයක් කොහොමද convert කරන්නේ කියලා දැන් ඔන්න පැහැදිලි. okay ප්‍රධාන වෙනස්කම් ටික මතක තියාගන්න පුතේ. එතකොට ඕනෑම sentence එකක් හරවන්න අපහසුයක් වෙන්නේ නැහැ. right. ඊගා screen එකේ මම වාක්‍ය පහක් දෙනවා පුතේ. right. ඒ වාක්‍ය පහ දැන් ලියන්නේ නැහැ. මේ වාක්‍ය පහ මම screenshot එකක් ගහලා ඔයාලගේ group එකට දානවා. ලබන සතියේ වෙද්දි හැබැයි වාක්‍ය පහ prepared speech වලින් ලියවිලා තියෙන්න ඕනේ. okay එතකොට මම ඔයාලට group එකට එවනවා. වගුව group එකට දානවා. and tenses ටික දානවා අපහු. වීඩියෝ එක දානවා සහ මේ ප්‍රශ්න ටිකක් දානවා පුතේ. ඒ ටික කරලා ලබන සතියේ අපි ආපහු මුණ ගැහමු. questions සහ imperatives තමයි ලබන සතියේ කතා කරන්නේ. ඒ යටතේ question එකක් හදන්නේ කොහොමද කියලා එතනදී මම explain කරනවා. හරියට 2020 අවුරුද්දේදී අහපු ප්‍රශ්නය වගේ. okay right. මම අද විනාඩි 5ක් කලින් නවත්තනවා class එක because you may have to study පාඩම් කරන්න ඇති ඔයාලට. okay ඉතින් විනාඩි 5න් පාඩම් කරන්න. okay විභාගේ වලට තියෙන 9:00 ඉඳන් 10:00 වෙනකන් හොඳට විභාග ලියන්න කියලා ජය ප්‍රාර්ථනා කරනවා පුතේ. හැමදෙනාටම එහෙනම් good evening. අද පාඩම ගැන මොන හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් message එකක් එවලා මගෙන් අහන්න මොකද්ද මේක උනේ කියලා. okay so see you next week. ලබන සතියේ මුණ ගැහමු. එතෙක් good evening, good night සහ බුදු සරණයි පුතේ හැමදෙනාටම. Good evening, sir. good evening, බුදු සරණයි. සරණයි. බුදු සරණයි පුතේ.